මහත් ත්‍රිලක්ෂණයේ පිළිබඳව ගැටලුවක් ඇත. උදාහරණ සහිතව පහදා දෙනෙමින් ඉල්ලා සිටිනවා කියන ඉදීමක් කරනවා. මේ ත්‍රිලක්ෂණයේ පිළිබඳව විවිධාකාරයෙන් විග්‍රහ කිරීම කරලා තියෙනවා. අපි දේශනා කරපු විස්තර සහිතයි සීරී දැඩිවල මේ විග්‍රහ තියෙනවා. දැන් මේකෙදි අපි දකින්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා. ධර්මයක් විවේචනය කිරීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ වචන වලට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආදී වශයෙන් අදහස් දීලා තියෙනවා. දැන් අපිට මේකේ විවේචනයක් අවශ්‍යතාවයක් නැහැ. අය මෙච්චර කල්මත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ වචනේ භාවිතා කරමින් ධර්ම හරයක් ලැබෙයිද කියලා බලලා තියෙනවා. මේක අපිට දැනගන්න යුතු විශේෂ දෙයක් තියෙනවා. 18 කෝටියක් නිවන් අවබෝධ කළා කියන ප්‍රධානම මංගල ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය අංග සම්පූර්ණ වෙන්නව ධර්ම දේශනාව. ඒ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බරණැස ඉතිපතනාරාමයේදී දේශනා කළා කියන පළවෙනි මංගල ධර්ම දේශනාව පිළිබඳව උන්වහන්සේම දේශනා කරනවා. මහණෙනි මේ සාරිපුත්ත මා විසින් එදා දේශනා කරපු මේ ධර්ම චක්‍රය විස්තර කරන්න විවරණය කරන්න සම්පූර්ණ පෙන්වා දෙන්න අති දක්ෂයි. මහණනි මේ සාරිපුත්ත අතුරු කරන්න වදනය කරන්න පෛරු වාසනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා ගුණ කියලා වැඩි. ඒ අවස්ථාවේ මුල් කරගෙන එක අවස්ථාවක සරියුත් හාමුදුරුවෝ එදා පෙන්නපු මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විස්තර කළා සත්‍ය විභාග සූත්‍රය කියන සූත්‍රයකින් විග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේගේම අනුමැතිය පරිදි. දේශනා අටුවාවල සඳහන් වෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේදී ඉදිකටු පිටත් තරම් ප්‍රමාණයක සූක්ෂම ශරීරම අවාගෙන දිව්‍ය බ්‍රහ්මාදී අය දසදහසක් හිටියා කියලා. ඔය සත්‍ය විභාග සූත්‍රයේ දේශනා කරනකොට හරියට හාමුදුරුවෝ ඉදිකටු පිටත් තරම් ප්‍රමාණයක 60ක් හිටියයි කියලා. මෙච්චර මේ වරහන්දා 18 කෝටියක් නිවන් අවබෝධ කරලා කියන දිව්‍ය බ්‍රහ්මයෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය කරපු දේශනාව තව ටිකක් විග්‍රහ කරපු දේශනාවක් තමයි සත්‍ය විභාග සූත්‍රය. දැන් ওই සූත්‍ර දෙක තුල අලංගු වෙනවා චතුරාර්ය සත්‍ය සම්පූර්ණ. අපිට අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නම් ප්‍රධාන වශයෙන්. දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරලා තියෙන ওই සූත්‍ර දෙකේ තියෙන කොටස් වල කිසිම අඩුවක් නෑ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා විග්‍රහ කරනවා තවත් සූත්‍රවල. අපිගේ නාගර සූත්‍රවල තිබෙන සිංහල අර්ථ වශයෙන්. දැන් යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියන මේ තීරණය ධම්මචක්කප්පවත්තන සූත්‍රය සත්‍ය විභාග සූත්‍රය දෙකෙන් දුක්ඛාර්ය සත්‍ය පෙන්වා තියෙන්නේ දාලා බලලා පෙන්වන්න කෙනෙක් ඉන්නවා. දුක්ඛාර්ය සත්‍ය පෙන්වලා තියෙන්නේ කොමක් නිසා දුකයි කියලා සූත්‍ර දෙකෙන් පෙන්වන්න කිව්වෝ. ওই සූත්‍ර දෙක අඩුවක් තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. පෙළ දහම තියෙන්නේ ඉතරම සූත්‍ර දෙක. ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභාග සූත්‍රයයි. යමක් දුක වෙන හැටි පෙන්ලා තියෙන විග්‍රහය තමයි සත්‍ය විභාග සූත්‍රයේ තියෙන්නේ. යාදි දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක්ඛ දුක්ඛේ, දෝමනස දුක්ඛේ, උපායාස දුක්ඛේ කියන මේ දුක්ඛ ටික කොහොමද දුක් වෙන්නේ කියලා. හොරලා තියෙන ක්‍රමයේ තියෙන සත්‍ය විභාග සූත්‍රය. යම් විච්ඡං න ලබති සම්පි දුක්ඛං කියලා පෙන්නලා තියෙනවා. යමක් කැමතිසේ නැද්ද? ඒ දුකයි. කුමක් කැමතිසේ නැද්ද? කුමක් ඒ නිසා දුකද කියන කාරණේ විග්‍රහයෙන් විවංග කරලා තියෙනවා. ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවත්නි මේ ජාති ධර්මයේ කියන සත්‍යෙන්න මෙහෙම කැමැත්තක් උපදිනවා. අවෝ වතමයන් න ජාති ධම්මානං අස්සා. අනේ මට මෙහෙම ජාති ධර්මයක් ඇති වෙන්නේ නැත්නම් කියලා ඉතින් කැමැත්තක් ඇති වෙනවා. නකෝ පනීතං ඉච්ඡාය පත්තබ්බ. ඒ උනාට කැමැත්තට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඉදම්පි යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛ. මෙන්න මේ නිසා කියනවා කැමැති යමක් නැත්නම් දුක කියලා. එහෙනම් ජාති දුක වෙන්නේ කොහොමද? කැමැති නැති නිසා කියලා ඉතින්ම ලස්සන වෙන්නලා තියෙනවා සත්‍ය විභාග සූත්‍රය. ජාති දුක ඇති අනිත්‍ය නිසා කියලා වෙන්නත් තියෙනවද? කැමැති නැති නිසා කියලා වෙන්නත් තියෙනවා. ජරා ධම්මාලං ආවසෝ සත්තාලං ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවත්නි මන සත්තාලං ආවසෝ ඒවං ඉච්ඡා උප්පජ්ජති. එවත්නි මේ ජරා ධර්මයේ ධර්මතාවය කියන මේ ලෝක සත්‍යනේ මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අහෝ වතමයන් ජරා ධම්මාලං අස්සා.
මට එහෙම ජරා ධර්මයක් ඉන්නේ නැත්නම් කියලා අදහසක් එනවා. නකෝ කණිතං ඉච්ඡාය පත්තබ්බා. ඒ උනාට කැවැත්තන සිද්ධ වෙන එකක් නෙමෙයි. ඉදන් පියම් පිච්චන්න ලබති සම්පිදුක. මෙන්න මේ නිසා කියනවා කැවිති යමක් ලැබීමේ දුකයි කියන්නේ. එහෙනම් ජරා ධර්මයේ දුක වෙන්නේ ඔන්න ඔය විදිහට කියලා කියනවා. ව්‍යාධි ධර්ම, වර්ණ ධර්ම, ශෝක ධර්ම, පරිදේව ධර්ම, දුක්ඛ ධර්ම, දෝමනස් ධර්ම, උපායාස ධර්ම කියන ඔක්කොම ඔය විදිහට වෙන්නලා තියෙනවා. එහෙනම් අපිට අමුතුවෙන් එකක් කියන්න ඕනෙත් නෑ, විවේචනය කරන්න ඕනෙත් නෑ. බුදුදහමට අනුව අපිට කියන්න පුළුවන් කැවැතිසේ නැත්නම් දුකයි කියන එක බුදුදහමට එකගයි. සත්‍ය විභාග සූත්‍රයේ පැහැදිලිව විස්තර කරලා තියෙන ඒකම. එහෙනම් අපි කිව්ව කැවැතිසේ නැති නිසා දුකයි කියලා වැරදි. කැවැතිසේ නැති නිසා දුක දෙන්නේ ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, වර්ණ ධර්ම, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස, උපායස ධර්ම. මේවා අයිති වෙන්නේ අන්ත දෙකටද මධ්‍යම ප්‍රතිපදාව. දෙකයි තියෙන අන්ත දෙක. ඔය වගේ සැරිසරන්න වෙන්නේ ජාති ධර්ම වල, ජරා ධර්ම වල, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම වල සැරිසරන්න වෙන්නේ. අන්ත දෙකේ සැරිසරන අයට. අන්ත දෙක විග්‍රහ කරනකොට මොකද කරන්නේ? ලෝචායන් කාමසු කල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ. අනත්ථ නෙමෙයි කිය අනත්ථ. අනත්ථ සංහිතයි. එහෙනම් අනත්ථ සංහිතය කියලා දැනගත්තාම අපි දකින්න එක දෙයක්. මොකක් නිසාද එහෙම වෙන්නේ? කැවිසිය නැති නිසා, දුක ගෙන දෙන නිසා. මේවා අනත්ථ සංහිතයි. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා තෝරලා තියෙන එක වැද්දක් තියෙනවා. අපි කියන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා. දැන් ඒක ධර්මානුකූලව නේද? කැවිසිය නැති නිසා දුකයි, ඒ නිසා අනාත්තයි. අනාත්ත කියන්නේ අනාත නිසා. ඒක අර්ථය ඒකයි. අනර්ථ සහිතයි. අර්ථයක් නෑ, හරයක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය විග්‍රහ කරන තේ අහන. මහණේ වෙන පිළි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඒ වෙන පිළි වල ගන්න හරයක් තියෙනවා. ඒ අර්ථයෙන් අහතේ අර්ථයක් තියෙන හරවත් වෙන පිළක හරයක් නෑ. කවදා හරි මේ රූපස්කන්ධය පිළිබඳව වෙන පිළක් වාගේ දැකලා ඔයාලට යථාර්ථය වැටහෙනවා. නා අනර්ථ හැටියට දකින්න කියලා වෙන්න දෙනවා පැහැදිලි. මානේ දියබූලු එනවා. බිඳෙනවා. ඔය දියබූලේ හරයක් එහෙම තියෙනවා. හරයක් නැතිවම අහලා තියෙනවා. හරයක් නැහැ. මේ වේදනාව කියනවත් එනවා ගේනවා. විදි යනවා. මොහොතක් ගන්න. දියබූලු වල. එහෙනම් මේ වේදනාව වලම හරයක් තියෙනවා. මානේ හරයක් නැහැ කියලා දැකලා ඔබලා වේදනාව විඳින්න පුළුවන්. දැන් මෙහෙම කරපු දේශනාවට සංඥා සංකාර විඥාන කොට. මානේ මිරිඟුවේ හරයක් තියෙනවා. ජලයේ වගේ පේනවා. ගිනි ජාලාවක් තියෙනවා. ඒක හරයක් එහෙම තියෙනවා. පෙරෙන හැටි. එහෙම හරයක් නැහැ. මානේ සංඥා පිළිබඳ කවදා හරි හරයක් නැහැ කියලා ඔයගේ දැක්කම මිරිඟුවක් ආවයි කියලා. ඔයාලට විදෙන්න පුළුවන්. මාගේ අපෙල්ලා තුනයි කරේ. හරයක් නැතිව දැක්ලා විදෙන්න. හරයක් හොයාගෙන යන මිනිස්සේ කෙහෙල් කඩක් හොයාගෙන ගිහිල්ලා. හොඳ කඩක් හම්බුනාමට හරිය ගන්න කියලා. කඩ කපාගෙන වතුර වෙලා හරයක් හම්බ වෙයි. අන්තිම වතුරේදී හරයක් හම්බ වෙන්නේ. මානි සංකාර අරගෙන හරයක් හොයාලා විනිය බැලුවොත් එකෙන් එක ගලවලා වෙන් කරලා බැලුවොත්. කෙහෙල් කඩ වතුරේ ආවා වගේ ඉතින් ඔය හරයක් නන්නේ. ඔන්න ඔහොම දැක්ක දාට සංකාර පිළිබඳව හරයක් නැතුව දැක්ක දාට සංකාරයේ විදෙන්න පුළුවන්. මානි මායාකාරී විඥාකාරී ඉන්ද්‍රජාලිකේ විවිධාකාර නැති දේවල් ඇතිසියම අවලා පෙන්නනවා. උන් වෙන්නන බොරු වල හරයක් තියෙනවා. ඇත්තදී වෙන්න. ඒක බොරුව. ඒක හරයක් එහෙම තියනවාද වෙන්න නැති. හරියට මේ විඥානයත් ඔන්නේ මායාකාරීක වා. නැති දේවල් ඇතිසියම අවලා පෙන්නන විඥානය හරයක් නැහැ කියලා දැක්කදාට විඥානය නිරෝධ කරගන්න පුළුවන්. එහෙනම් අපිට තියෙන හරයක් නැති බව දකිනවා නම් නිවන් දකින්න පුළුවන් කියන එකට හොඳ සාධක බුදුදානනාතිගේ දේශනාවේ තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. හරයක් නැහැ කියලා දැනගත්තා නම් හරි. ඒකයි දැනගත්තේ. එහෙනම් කැවැසියේ පැවැත්මක් නැති බව, ඒ නිසා දුක බව ධර්මයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. කැවැසියේ පැවැත්මකුත් නැත්නම් හරි එතකොට ඒක දුක නම් ගෙද දෙන්නේ දැනසිල්ලා ගෙද දෙන්නේ නැත්නම් ඒ වගේ එකම වැඩ පිළිවෙලක් හරවත් ඒවා නෙවෙයි කියලා තේරුම් ගත්තා. ඔව් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අර්ථයෙන් තෝරාගත්තා ත්‍රිලක්ෂණය. ඔය දෙවිල ගැලපෙන්නේ. දැන් ඔකින් අපි බලන්න ඕනේ.
පැවතිසේ නැහැ, ස්ථිර නැහැ කියන මේ වචන දෙකේ වෙනස බලන්න. ස්ථිර නැත්නම් දුකයි කියලා කිව්වොත් ලෝක සම්මතයේ පරිදි සම්මතයට විරුද්ධයි. ස්ථිර නැති ක්‍රියාදාමයක් නිසාම තමයි ලෝක සත්‍යය පංචකාමීව විදින්නේ. පංචකාමී දුක කියලා කියන්නේ නැහැ, පංචකාම සුඛය කියලාමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම සුඛයක් නැහැ කියලා කිව්වේ. හැබැයි ඒක උපරිම සුඛේ හැටියට පෙන්වන්නේ. පංචකාමී දුක කියලා පෙන්වන්නේ නැහැ, පංචකාමී සුඛයි. ඒ නිසා ලෝක සත්‍යය සැරිසරන්නේ. මහණනි සුඛයක් නැත්නම් ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යය සැරිසරනවාද කියලා අහනවා. ආස්වාදයක් තියෙන නිසාමයි මේ පංචකාමී සැරිසරන්නේ. ඒක නැහැ කියලා පෙන්වන්නේ. එන අපි දකින්න ඕනේ මෙන්න මෙතෙන්දී. පංචකාමයේ සුඛයක් ඇති කරනවා. පංචකාමයේ උදා කරන්නේ කෙවඳු වැඩපිළිවෙලකින්. අස්ථිර වැඩපිළිවෙලකින්ද ස්ථිර වැඩපිළිවෙලකින්ද? දැන් හිතලා බලන්න. ඇහැට එන්නේ රූප මාත්‍රය, වර්ණ මාත්‍රයයි. වර්ණ මාත්‍රයක් ඉඳලා ස්ථිර වුණා නම් ඇහැකින් රූපයක් බැලිය හැකියි. රූපයක් ගොඩනගාගෙන හැඩයි වැඩයි ලස්සනයි කියලා බලන්න පුළුවන්. මොහොතක් මාසය ඇවිදලා විදි විදි යන රූප මාත්‍ර පිළිබඳව මනසින් ගොනු කරගත්තොත් සටහනක් මුල් කරගෙන මේ වගේ රූපයක් මට පේනවා කියලා අපි නිගමනයට බහිනවා. සත්පරයක් බැලුවොත් එහෙම ශරීරයක් දිහා කෙනෙක් දිහා බැලුවොත් සත්පරයට කෝටි ලක්ෂ වාර ගන්න කැරින් තැන බලලා තියෙනවා. කෙස් බලනකොට ලෝම පේන්නේ නැහැ. නාහය බලනකොට කල පේන්නේ නැහැ. ඒ දැන වර්ණ මාත්‍රයයි ඒක හැරෙට පේන්නේ. පේන වර්ණ මාත්‍රය ඇහිපිය ගන්න මොහොතක් යනකොට කෝටි වාරකින් ලක්ෂ ගාණකින් මාත්‍රයකින් අතීතයට යනවා. අතීතයට ගියලා වුණා ගෙවිච්ච එක. ගෙවිච්ච රූපයකින් අපි දකින්න පුළුවන් රූපයක්. අපි දකින්න රූපය මොකක්ද? ගෙවි ගිය මතක සටහන් සම්පින්දනය කරලා මනසෙන් ආකෘතියක් හදලා ඒ ආකෘතිය අපි රූපයක් හැටියට දකින්න. ලෝක සත්‍යය මනවලන රූප කියන්නේ හදාගත්තේ වල මිසක් ආකෘතිය වලට මිසක් ඇහෙන් දකින්න මාත්‍රයට නෙමෙයි. එනා ඉතිරත්යක් ඇති වැඩ පිළිලක් නම් තිබුණ ඇහෙන් කරන වැඩ පිළිල. ලස්සන රූපයක් දකින්න පුළුවන්. ලස්සන කියන නිගමනය කරන්න පුළුවන්. රූප රාගයක් ඇති වෙනවා. එනා යම් යම් තැනක රූප රාගයක් හට ගන්නවා නම් ඒ දැන ඒ හට ගන්න හැටි දකින්න ඕනේ. ඒකේ අසාරත්වය දකින්න ඕනේ. ඒතර රූප රාගයේ යම් චන්ද රාගයේ රූපේ යම් චන්ද රාගයක් බැඳෙනවා නම් ගොඩනගාගත් රූපේ චන්ද රාගය බැඳෙනවා විතර මාත්‍රයේ වර්ණ මාත්‍රයේ චන්ද රාගය බැඳෙන්නේ නැහැ කාටවත්. ඔක දකින්න ඕනේ. මේ චන්දරාගයේ වැදෙන්නේ ගෙවිලා ගිය මොහොතක මතක අතීත සටහනක ආකෘතියකයි අපි චන්දරාගයේ හිත වැදගෙන තියෙන අපි ගොඩනගාගත්ත රූපේ. ඔක දකින්න ඕන. අපි අහනවා කලින් පදයක් අහන්න පුළුවන්ද කියලා. අම්මා කිව්වා. කලින් ඇහුවා. වෙන කොහෙන්ද ඇහුවේ කියලා තර්ක කරන්න පුළුවන්. අපි ඇහුවොත් මෙහෙම දෙයක්. අම්මා කියන්නේ වෙලාවක් එහෙම ගියාද කියේ පොඩ්ඩක් හරි. සත්වර කාලයක් හරි ගියා. සත්වර කාලයක් හරි ගියා. අම්මා කියන වචනේ ගියා. අපි ඇහුවොත් එහෙම. අපි උදාහරණයක් වශයෙන් සත්වරයක් ගමු. සත්වරේ පළවෙනි තුනෙන් එකේදී ආයන්න කිව්වා. දෙවෙනි තුනෙන් එකේදී අල්මායන්න සද්දේ කියලා කළා. සත්වරේ අවසාන තුනෙන් එකේ පංගුවේදී මායන සද්දේ කළා. එන ආයන සද්දේ කරලා හිටන් අල්මායන සද්දේ කරනකොට පළවෙනි සත්පරේ පළවෙනි තුනෙන් එක ගෙවිලාද නැද්ද? ඒක ගෙවිලා. ගෙවිච්ච සද්දේ කලේ තිබුණොත් එහෙම ස්ථිර වෙලා. අල්මායන සද්ද දාන්න පුළුවන්. කාන්ත ආයන සද්දේ සැවිදිදී තියෙනකොට අල්මායන සද්දේට ආවම නම් මොකක් වෙයි? තෝරගන්න පුළුවන් මේ ආයන සද්දේ මේ අල්මායන සද්දේ කියලා. මායන සද්දේ කියනකොට තුනෙන් දෙකක් ගෙවිලා තත්පරේ. අවසාන තුනෙන් එකේදී මායන සද්දේ ආවා. එහෙනම් මායන සද්දය ඇහෙනකොට ආයන සද්දේ අල්මායන සද්දේ ගෙවිලා නේ. කනේ තියෙනවා. එහෙනම් අම්මා කියන අකුරු තුන එක සැරේ ඇහුනොත් එහෙම අම්මා කියන පදයක් අහන්න පුළුවන්. එක්කෙනෙකුට ආයන කියන්නේ කියනවා ඒ විලාම අනික් කෙනෙකුට අල්මායන කියන්නේ කියනවා අනික් කෙනෙකුට මා කියන්නේ කියනවා. තුන් දෙනාම එක මොහොතක එක සැරේ ආ කියනකොටම අනික් කෙනා මුන් කියනවා අනික් කෙනා මා කියනවා මොකද කිව්වේ කියලා අහුවොත් අම්මා කියනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් අම්මා කියන පදේ අහලා තියෙන හිතෙන්ද කනේ පදේ වටහා තියෙන හිතෙන්නේ ආයු සද්දියාව ගෙවිලා ගියා කනේ නෑ දැන් ඒක. අල්මායන සද්දියාව ගෙවිලා ගියා එකක් කනේ නෑ. මායන සද්දියාව ගෙවිලා ගියා එකක් කනේ නෑ. හැබැයි හිතේ තියෙනවා අම්මා කියන සද්දයක් ඇහුවා. මම අහලා තියෙනවා
ගෙවිච්ච ශබ්ද මාත්‍ර හිතෙන් එකතු කරලා අතීතය මතක සටහන. මතක සටහන සම්පීඩනය කරලා හිටන් යම් රටාවකට. පදයක් වශයෙන් ගොතලා හිටන් හිතෙන් අරගත්තා. එහෙනම් මොහොතක් පාසා ගෙවි යන විනිවිදි යන ක්‍රියාකාරීත්වයේ නැති දෙයක ශබ්ද පදයක් අහන්න පුළුවන්. එහෙනම් ශබ්ද රාගයක් ඇති වෙන්නේ පදයකටද? ශබ්ද මාත්‍රයකටද? ශබ්ද රාගයට හිත වැදින්නේ හිතෙන් ගොඩනගාගත්ත ශබ්ද කතාවක. කලින්ද ගත්තේ ඒක. කලින් ගත ආරමුණු මාත්‍රය. ඒක ගෙවිලා ගියා. හිතේ සටහන් වුණා. ඊළඟ ආරමුණු මාත්‍රය ආවා. ඒකත් ගෙවිලා ගියා. ඒකත් හිතේ සටහන් වුණා. සටහන් වෙච්ච අතීත ආවර්ජනය කළ මොහොතක අතීත ආවර්ජනෙන් පෑන එකතු කරලා වැන්දහම පදේ හැදෙනවා. අම්මා කියලා සින්දුවක් කියනවා. හරි මිහිරි නාද. මොකෙන්ද ඇහුවේ? කල මුල්ලුණා. හිතෙන් පදේ හදාගෙන හඟපානවා. ආස්වාද විදියට. ශබ්ද ආස්වාද. නේ අපි හිත වැඳින්නේ මේ ලෝකේ රූපාස්වාද, ශබ්දාස්වාද, ගන්ධාස්වාද, රසාස්වාද, පොට්ටබ්බාස්වාද කියන පංචකාමී හැදෙන්නේ. ඔය ආස්වාදයේ හිත වැදගෙන. නේ ආස්වාදයේ කොහෙද ලැබුණේ? වර්තමානයේක නෙමෙයි. අතීත මතක සටහන් මොහොතක අතීත මතක සටහන්. හිතෙන් ගොඩනගාගත්ත දෙයක්. මෙන්න මේක දකින්න ඕනේ. මෙන්න මේක දැක්කහම අනිත්‍ය වැඩ පිළිවෙල නිසාවම තමයි රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම ඔක්කොම ඉඳලා පංචකාම. නේ අනිත්‍ය වැඩ පිළිවෙලකින් සුව විදලා නැහැ. අනිත්‍ය නම් දුකයි කියවම හරි. අනිත්‍ය සපත් විදලා තියෙනවා පංචකාම. අනිත්‍ය නිසා වුනේ. ඔය අනිත්‍ය ධර්මතාවය නුතිබුණා නම් පංචකාමයේ ගොඩ නැගෙන්නේ. නමුත් ගොඩ නැගිලා ආපෙට අපි කැමති තියෙන්නේ. දැන් අසහනයක් නැහැ. කැමති දෙයක් නසුවයි කියන්න පුළුවන් කාටවත්. එහෙනම් කිසිම තර්කයකට වාදයකට ගෝචර කරන්න බැරි. නියම ධර්මයේ මූල ධර්මයේ දේශනා කරලා තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. හරි කැමති මේ පහද්ද පවත්තන, රූප පවත්තන. නමුත් බැරි දෙයක් කරන්න හදනවා. කැමතිය කරන්න හදන්නේ පවත්තා ගන්න ඕන හැටි. කැමතිය පවත්තන්න බැරි නිසා දුක් විඳිනවා. අසහනයටපත් වෙලා මතුවතු බලාපොරොත්තු වෙනවා. දුන්න එක ගෙවිලා ගියා. කැමතිය පැවතුනේ නැහැ. කැමතිය පැවති නැති නිසා යලි යලි කන් ගොඩනගාගෙන ආස්වාදයෙන් ඉන්නවා කියලා ගොඩනගනවා. මනස ගොඩනගනවා. අන්න මතු බලාපොරොත්තු හටගන්න කැමැත්තක් හටගන්න හේතු. කැමතිය නැති දේවල් පස්සේ ගිහිල්ලා කැමැත්තක් හොයනවා. අනන්ත සංසාරයේ පටන්ගෙන මේ දක්වා කොලිට ඕකයි. කැමතිසියේ නොපවතින දෙයක් පස්සේ ගිහිල්ලා කැමතිසියේ පවතින දෙයක් හොයලා. කරන්නේ වෙරිලා තියෙන දුකයි විදලා තියෙන දුක විතරයි. මෙන්න මේ නිසා කියන කැමතිසියේ පවත්තන්නේ වෙරි දෙයක් පස්සේ යනකොට දුකයි යදානිච්ඡන් තන් දුක්ඛන් කියන යථාර්ථය ඕකයි. හැබැයි පදවලට අකුරු ඇමිනුවේ කවුද? බුදුරජාණන් වහන්සේ නෙමෙයි. දැන් අවුරුදු 1000කින් මෙහා පැත්ත කට්ටිය. යදානිච්ඡන් තන් දුක්ඛන් කියන වදනයේට පදවලට අකුරු අමුලා තියෙන වටාකුරු ශාස්ත්‍රය. වටාකුරු ශාස්ත්‍රයේ පාලි භාෂාවක් කියලා අකුරු නැහැ. පාලි වල. සද්ද විතරයි තිබුණේ. අක්ෂර ශාස්ත්‍රයක් නිෂ්පාදනය කරන දැන් අවුරුදු 1000කට මෙහා. ඒ කාලේ ඉදගුවාගේ අදහසට අනුකූලව අක්ෂර ශාස්ත්‍රය ඇමිනවා හිතන්නේ. ඒගොල්ලෝ යදානිච්ඡන් තන් දුක්ඛන් කියලා යන් දුක්ඛන් තදනත්තා කියලා ලියුවා. ඒ ලියාවේ කරගෙන ඉතින් අපි ඒ අනුවද භාවිත කරනවා. යථාර්ථය මොකක්ද? යමක් කැමැති නැත්නම් ඒක දුකයි. කැමැති නැත්නම් දුක නම් ඒකේ අසාරායික සාරත්වයක් නෑ. අසාර දේවල් පස්සේ ලෝකයා ගමන් කරනවා සරිසරසල සාරත්වයක් හොයන්නේ. ඔන්න ඔය පොඩ තේරුම් ගත්තා නම් ත්‍රිලක්ෂණේ තෝරගත්තා. ඕක තේරුම් ගත්තා නම් ධර්මයට විරුද්ධ නෑ. සත්‍ය විභංග සූත්‍රයේ එකඟයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එකඟයි. ওই දෙකේ චතුරාර්ය සත්‍ය අඩුපාඩුවක් නේද දීලා තියෙනවනේ. අපිට චතුරාර්ය සත්‍ය දකින්න ඔය තුලින් බැයි. අන්න ඒකෙන් දැනගන්න ඕනේ. එහෙනම් යමක් කැමැතිසි අපි පාලි භාෂාවේ පද ටික පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වචනේ අමතක වේවා අදහස වැටේවා. කාලසිටු පුත්‍රයා ධර්ම දේශනා කළා. කාලසිටු පුත්‍රයා සෝවාන් ඵලයටපත් වුණා. කාලසිටු පුත්‍රයාට ධර්ම දේශනා කරනකොට වචනේ අමතක වේවා අදහස වැටේවා කියලා ධර්ම දේශනා කළා. එක වචනයක්වත් මතක නැහැ. අදහස වැටුණා. කාලසිටු පුත්‍රයා සෝවාන් ඵලයටපත් වුණා. එහෙනම් මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරන්නේ වචන කියලා නෙමෙයි. අදහස. අදහසයි අවබෝධය ලබා දෙන්නේ ප්‍රඥා පහල කරා. ඒක අරගන්න ඕනේ. අන්න අදහස තේරුම් ගන්න බැයි නම් කවදාවත් මාර්ගඵල අවබෝධයට අවශ්‍ය කරන ප්‍රඥා පහල වෙන්නේ නැහැ. නේ අදහස නිවැරදිව ගත්තා නම්
යමක් කැමතිසේ නැද්ද? ඒ හේතුවෙන් ඒක දුකයි. නැවතත් කැමතිසේ ඇති දෙයක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා බලන කවදාවත් මේ ලෝකෙ කිසිම දෙයක් කැමතිසේ පවත්වන්න බෑ. ඇස කැමතිසේ පවත්වන්න බෑ, රූප කැමතිසේ පවත්වන්න බෑ, චක්කු විඥානෙ කැමතිසේ පවත්වන්න බෑ, චක්කු සංස්පර්ශය කැමතිසේ පවත්වන්න බෑ. චක්කු සංස්පර්ශයෙන් ජනිත වේදනාවක් ඇති කැමතිසේ පවත්වන්න බෑ. බලාපොරොත්තුව මොකද්ද? මනවල නේවා කැමතිසේ පවත්වන්න. එළිය කරගන්න බෑ. ඒ නිසා ආසානියටපත් වෙනවා. නතර වෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඒක හිත වැදගෙන එවඳු රූපයක්, එවඳු ශබ්දයක්, එවඳු ගන්ධයක්, එවඳු රසයක්, එවඳු ස්පර්ශයක් මතු හරි ලබන්න ඕන. කොහොම හරි අල්ල ගන්න ඕන. මතුවල හිත තියෙන. සතර ගමට මුල පෑදෙන. මෙන්න මේකෙන් තමයි චන්දරාගී සංසාර ගමන්ට හේතුකාරක වෙන භවයට අල්ලලා හිටියේ. යම් දවසක මතු තෝණෑ කියන බලාපොරොත්තු අත්හැරිච්ච දාට මට මනවල රූප ඕනෙත් නැහැ, ශබ්ද ඕනෙත් නැහැ, ගන්ධ ඕනෙත් නැහැ, රස ඕනෙත් නැහැ, ස්පර්ශ ඕනෙත් නැහැ වගේ හිතන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? චන්දරාගී නිදහස් වෙච්ච දාට ගමන ඉවරයි. මෙන්න නිවන් මාර්ගය. ඔන්න වෙහිච්ච දෙන්න. මේ ඔක තෝරා ගන්න ඕනේ. වෙහිලා දින අපි ඕකයි. යමක් කැමති නැත්නම් ඒ හේතුවෙන්මයි දුක හටගන්නේ. කැමති වෙනමයි එලක් කරන්නේ. අන්තිම ප්‍රතිඵලය බලපුවාම කැමති නෑ. ගොඩනගාගෙන සදාහට මුක්ති විඳින්න හිතාගෙන ගොඩනගන. අවසාන ප්‍රතිඵලය ජාතිය. ජාතියක් හැබැයි නම් ජරා මරණ දෙකටපත් වෙනවා. ඒක වටිනවා කියලා හිතාගත්තා නම් ශෝක පරිදේව දුක් දොමනස් පායසෙන්ද වාජනේ වෙනවා විනාශ වෙනවා. ජරාවල පත්න වෙන මරණයට පත්න වෙන යමක් නිෂ්පාදනය කරනවා කියන ආස්වාද විඳින්න. එහෙම දෙයක් ලෝකේ නෑ. මෙන්න මේක දැක්කේ නැති නිසා පරිච්ඡේදෝපාදී දැක්කේ නෑ කිය. පරිච්ඡේදෝපාදී ගොඩනගෙන එක හැටි දැක්කේ නෑ. පරිච්ඡේදෝපාදී ගොඩනගන්නේ ජරාවට මරණයට පත් කරන දේවල් මිසක් වින දෙයක් නෙමෙයි කියලා දැක්කම. ජරාවට පත්න වෙන මරණයට පත්න වෙන කොච්චර ප්‍රියමනාපයක් හිතුවත් ගොඩනගන්න එකක් පරිච්ඡේදෝපාද අනුකූල නැත්නම්. මුළු පරිච්ඡේදෝපාද වැඩ පිළිවෙලම අසාර වැඩ පිළිවෙලක් මිසක් සාර වැඩ පිළිවෙලක්. ඔන්නෝක දැක්කදාට මුළු පටිච්චසමුප්පාද වැඩ පිළිවෙලම අසාරයි කියලා දකින්න. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර ගොඩනගෙන එක අසාරයි. සාරත්වයක් හම්බ වෙන්නේ නැහැ. දුකට හේතු වෙනවා. අසහනීයටපත් කරනවා. සංඛාර ප්‍රත්‍යය ය විඥානයක් හටගත්තේ වෙන අසාර විසක් කවදාවත් සැපට හේතු වෙන්නේ නැහැ. ඒක දුකට අසහනීයට හේතු වෙන එකක් තමයි නිපදෙන්නේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයන් හටගත්තා නම් ඒකත් අසාරයි. සැපකට හේතු වෙන්නේ නැහැ. හිතාගත්තා විතර සැපට හේතු වෙනවා කියලා. සිද්ධ වෙලා තියෙන දුකට හේතු වෙන්නේ. ජරා මරණයට හේතු වෙන්නේ. මෙන්න මේ ක්‍රමයේ මුළු පටිච්චසමුප්පාදී විග්‍රහය බැලුවා නම් පේනවා පටිච්චසමුප්පන්නව හටගත්ත සියලුම දේවල් අසාරයි දුකට හේතු වෙනවා මිසක් දැනසිල්ලට හේතු වෙන එකක් ඔය අතර නෑ. මොකද හේතුව ජරාවට මරණයටපත් වෙලා වෙනසිලන දේවල් තමයි ප්‍රියමනාප වශයෙන් ගොඩනගන්න හේතුව. ප්‍රියමනාපය ගොඩනගන්න උත්සාහ කළා ජරාවට මරණයටපත් වෙලා වෙනසිලන දෙයක් බිහි වුණා. ඕක නෙමෙයි අපේ ජීවිතේට වෙලා තියෙන්නේ. මේ හැම එකක් ගානේම පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය බලන්න පුළුවන්. ගොඩනගා ගන්නවා සැප පහළ හොඳ දෙයක්. නිපාදිනේ උනේ જાතිය ජරාවටපත් වෙලා මරණයටපත් වෙන එක. හොඳ ඇඳුමක් හොයා ගන්න ඕනේ. ගියා සාප්පුව. ලස්සන මල් වල තියෙන හොඳ ක්‍රමානුකූලව හදලා තියෙන හොඳ ෂර්ට් එකක් නම් ගවුන් එකක් නම් අවශ්‍ය කරන එකක් ගත්තා. මේක හොඳ ටේලර් කෙනෙකුට දීලා මහන්න ඕනේ. ඔක්කොටම මේක හරියට වහන්න බෑ. හොඳට හැදලා මහන්න පුළුවන් අහවල් කෙනා. දීලා මස්තවත් ගත්තා. දැන් මේ ප්‍රියමනාපයෙන් හිත තියලා මස්ව ගත්තේ ඇඳුම නිෂ්පාදනය වුණා. ජරාවට වැහැරීමට මරණයටපත් වෙන ඇඳුමක් නිෂ්පාදනය කරලා සාධාරණ කැමක් නිෂ්පාදනය කරන්න හම්බ වුණා. පොන්ටි කාලේ මේ වෙනකන් කරලා තියෙන්නේ ඕක. ඒ හදාගත්ත ඇඳුම වල හිත වෙලා තියෙනවා ගන්න. කිල්ටු වෙලා දිල්ලා හිටා පැත්තකට දාපු එක නේද කරලා තියෙන්නේ. ඒ වෙනනම් කැඩලා බිඳලා විනාශ වෙලා ගියා. ඒක කලාව බිඳ විනාශ කර දැම්මා. ඒක කැඩි බිඳි විනාශ වී ගියා. ඔය විදිහට කොහොමද කරන්නේ? කැමති නෑ ඒක. කැමැත්ත මොකද්ද? නැවුම් විදියට හදාගත්ත ඇඳුම හැමදාම එහෙම දිනනවා නම් කැමති. ඕක රැක ගන්න ගෙනාවු දාලා. බැරිලා හරි කෙල ගොඩක් එහෙම වැටෙයිද? බුලත් ඉර කාපු එකක් ගන්න ඉඳ ගන්න ඌ hina වුණොත් එහෙම කටින් කෙල විසුනොත් එහෙම මගේ ඇඳුම ඉවරයි. විදහාර කරලා ගිහලා හිටගෙන යන එක ඊට වඩා හොඳයි කියලා හිටගෙන හරි යනවා බස් එකේ. වටපිට යනකොට ජනේ දැල්ලා තියෙනවා නම් එහෙම හොඳට ලැහැත් වෙනවා. ඕක දැන් කෙල පාරක් ගහයි මෝඩේ. අගියගොත් එහෙම මගේ ඇඳුමට වැහෙනොත් මොකද වෙන්නේ? ඒක රැක ගන්න සෑහෙන වහන්සියක් ඒක. ඉඳ ගන්න ගිහින් බලපුවාම හරි ඉඳ ගන්න විදියක් නැහැ. දූවිලි ටිකක් ගෑවිලා සීට් එකේ. දැන් ඉඳගත්ත ගමන් ඇඳුම කුණු ගෑවේ. කකිනවා. හැකලා අන්තිමට අවුරුදු 10ක් ගියාට පස්සේ අහන අර හැකලා කිව්ව ඇඳුම කො හැක්කත්. අනේ වන්දා පාංකලයක් දාලා එහා පැත්තට දාලා තියෙන එක තමයි. ඇයි ඕක රකින්න කොච්චර දැඟලුවා? හැකගත්තා.
ඔය ඇඳුම නිසා ඒක හොඳට තියෙන කාලෙද වැඩියෙන් දුක් විඳේ කර්ම වුණාට පස්සේ. අර තාම විදිහට ඇඳගෙන යන දවස් වල වැඩියෙන් දුක් විඳින. කුණු පොඩ්ඩක් ගෑවුනොත් ඉච්චි. අලුත් ඇඳුම් කුණු ටික ගෑවුවා. හිතට වද දුන්නා වැඩි. ඔය ක්‍රමයට එන්න ගියාම මේක වර්ණ වෙලා කලමල් වෙලා ගෙදෙට්ට ඇඳලි ගන්නට ආවට පස්සේ කුණු ගෑවුනහම තමයි. එන වැඩිපුරම දුක් දීලා තියෙන වැඩිපුර ආශා කරන වැඩිපුර හොඳයි කියන දේවල්. ඒ වලයි දුක තියෙන්නේ. කාගේ හරි ළමයෙක් ගෙදෙට්ට හදා ගන්න දෙන්න. ඔයාලටදී මගේ ළමයා කියලා හේකුත් උපදිනවා. දැන් මගේ ළමයයි පිට ළමයයි දෙන්නම ගෙදර. දැන් වෙනසක් එහෙම දකින්නේ නැද්ද අමුත්තා? වැඩිපුර කම්පණි ඉන්නේ කායි කොයි ළමයා කියන්නේ? ළමයා කියන්නේ ලෙඩ හැදෙන, කුණු වෙන, රෝගාබාධයන්ට ගොදුරු වෙන, විකෘති අදහස් කරන, Taman කැමති නොපවතින විදිහේ අදහස් ක්‍රියාත්මක කරන තවත් පුද්ගලෙක්. දැන් පුද්ගලයා දෙන්නම ක්‍රියාත්මක වෙනකොට තමා කැමති ක්‍රියාත්මක නොවන වැඩ පිළිවෙලට වැස්සු. ලෙඩක් හැදුණු. ලෙඩේ හැදෙන්නේ කාටද කියලා බලනකොට. හදාගත්ත කාට ලෙඩේ හැදුනොත් ඉතින් අමාරු නෑ. මගේ කියලා බදාගත්ත කාට ලෙඩේ හැදුනොත් අමාරු වැඩි. කෑමක් කරන් ඉන්න වගේ. අර හදාගත්ත එක ඉතේලා කනවා විස ලොකු හොඳ හරියි. අනිකට රොටි ටික හම්බෙන්නේ. දැන් මොකද වෙන්නේ? නිකන් මලයක් ආවයි කොහේ කිද්ද මන් දන්නේ නැහැ. මල පෙරිතිය මගේ දරුවට කන්නත් නැහැ. ගෙනාවු අරු කාලා ගිහලා ඔක්කොම ඉඳකින් ඉඳ කාලා කන්නේ හැටි. කොහොම කියනවා. එයා ඉතේලා බැලලා ගියා තමන්ගේ එක. අපේ පුතා හරි කඩිසරයි අරු. උඩ වැරුව හමුනවා කරනවා. ඊට පස්සේ ඒකනේ. ඒක ජයග්‍රහණය තමන්ගේ පුතා කියලා සන්තෝෂයි. වෙන්නේ නැද්ද මේ? දැන් මේ ඇලීමයි ගැටීමයි ආවේ කාගෙන්ද? මමත්වයේ වැඩිපුර බදාගත්තේ යමික්ද? ඒකෙන් නේද? මමත්වයෙන් බදාගත්තා නැතනම් ඒ සෑම වස්තුවලම පොදු උරුමයක් තියෙනවා. මොහොතෙන් මොහොත ගෙවිලා වැහැරිලා වෙන විනාශ වෙලා යන්නේ. කැමති තියෙන පවතින බව. ඒක ඔක්කොටම උරුම. ඒ උරුමේ නිසා මමත්වයෙන් වැඩිපුර අල්ලාගත්ත දේ දුක වැඩි කරනවා. ආසාවෙන් අල්ලාගත්ත දේ දුක දෙනවා කියෝක. මෙන්න මේක දකින්න ඕනේ. නැ කැමති නැති දේවල් ඒවට විනාශයටපත් වෙනකොට ආසාවෙන් යම්තරම දෙඩිව අල්ලාගත්තාද? හැදුනද? ඒ தත්ත්වයටපත් වීම වළක්වන්න බෑ තමන් බැඳුන ඵලියට. මම කිව්වට, මගේ කිව්වට, මගේ ආත්මය කියලා ආත්මාදී වශයෙන් ගත්තට ඒකේ උරුමේ වෙනස් කරන්න නම් ඒ අවචිනික අදහසට බෑ. ඒක අපේ සීස් අදහසක් විතරයි. මෙන්න මේක යථාර්ථයෙන් දකින්න පටන් ගත්තට පස්සේ මම කිව්වට මම වෙන්නේ නැති. මගේ කිව්වට මට ඕන හැටියට පවත්වන්න බැරි. මගේ ආත්මය කියලා කිසිම සාරාත්මයක් නැති දේවල් වලට නේද මම කිව්වේ, මගේ කිව්වේ, මගේ ආත්මය කියලා වැටහෙන දවසක් එනවා. මෙන්න මේ වැටහීම ප්‍රබල වෙනකොට මම කියන එක හිස්යක්, මගේ කියන එක හිස්යක්, මගේ ආත්මය කියන එක හිස්යක්, මේක බොරුවක්. සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා වැටහිච්ච දාට. එහෙනම් මේ මිම්මදුලත් මම කියනවාද, මගේ කියනවාද, මගේ ආත්මය කියනවාද, ඒ දෘෂ්ටිය ඉන්නවාද කියලා බලනකොට ඔන්න ඔය දෘෂ්ටිය බෙදෙන දවසක් එනවා. ඔන්න ඔය දෘෂ්ටිය බෙදෙන දවසට කාය සත් කියලා ගන්න දෘෂ්ටිය ඉවරයි. කවදා හරි විචාර සත්කාය දෘෂ්ටිය ඉවරයි. ඊට පස්සේ එකක් දකින්න. මෙච්චර කාල ඇලිලා ගැටිලා දැවිච්ච එක දැන් නැහැ. සාන්ත වුණා, ප්‍රණීත වුණා, හිත නිවන් දැක්ක. නිවන් සාන්තියේ උරුම වුණාට පස්සේ අධ්‍යක් අනිවයි. නිවීම අධ්‍යක්කා. ඒතං සාන්තං ඒතං පණීතං. එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි. දැන් නිවන ගැන සැකයක් තියෙනවා. අධ්‍යක්ක නිවන ගැන උට සැකයක් නෑ. පිටිකිච්ඡාත් ඉවරයි. දැන් ඔහු මොකෙන්ද ඒකටපත් උනේ? යථාර්ථයේ යථාධර්මයේ ප්‍රඥාවට මතු කරලා යථාර්ථයේ සිහි කළා මතු කරගත්ත ප්‍රඥාවෙන් ඉඳන්පත් වුණා මිසක් බිම් බලා ගිහින්පත් වුණා. උඩ බලාගෙන ගිහින්පත් වුණා. සුදු ඇඳුමක් අඳගත්ත ඉඳපත් වුණා. සිවුරක් අඳගත්ත ඉඳපත් වුණා. විනය වතකින්පත් වුණා. නෑ ඒක කිව්වත් නෙමෙයි. මොකේ ඉඳලා හරි යථාධර්මයේ යථාර්ථයේ සිහි කරලා ලැබු ප්‍රඥාවෙන් ඉඳන්පත් වුණා. එන ක්‍රමයේ දැනගත්තා වෙන ක්‍රමයක් නෑ නිවන් දකින්න මේක විතර. සුතවරාවර්ෂයෙන් නිවන් දකින්න බෑ කියලා දැක්කා. අධ්‍යක්ෂින් තුනක් ලැබුවා. සක්කාය දිට්ඨි තීවරයි, විචිකිච්ඡා තීවරයි, සීලබ්බත පරමාසත් තීවරයි. සංයෝජන තුල බෙදහැරලා සෝවාන් ඵලයටපත් වෙනවා. මෙන්න ලැබෙන ක්‍රමය. ඉතින් මේකට භාවනා කරලා ඇත්තක පියඳ උඩ ගියා වගේ නම් පින ඕ සෝවාන් වෙලා. එළියක් දැක්කයි. හරි. සිදුරු එළිය දකින්න වගේ සෝවාන් වෙනවා කියන්නේ. එළිය දැක්කම හරි. කසෝවා. ඔය යටි කුණු අදහස් දාලා මනස මොට කරනවා. ඉතින් ඔය කුණ කාලය වෙලා හිටන් ඊට පස්සේ මම සෝවාන් වන්න නැහැ කවුරු කිව්වත් අහන්නේ ඒක හරියටම හරි ආයෙ වෙනස් වෙන්නේ නැහැ කිය. යථාර්ථය මොකක්ද? ඉතින් දකින්න ඕනේ මේ ප්‍රඥාවේ නිගමනය, ප්‍රඥාවේ තීරණය, ප්‍රඥා ගෝචරය මාර්ගඵල කියන්නේ. උඩ යන එකක්වත් එළිය වැඩෙන එකක්වත් නෙවෙයි. ඒවා මේ බාහිර කරුණු. ධානලාභීන්ට ධාන ලැබෙනකොට ධානීය ස්වභාවයන් ඒවා මේකට පටලවලා මිනිස්සු විනාශ කරනවා.
ප්‍රඥාධික පුද්ගලයා ප්‍රඥාවේ යථාර්ථය දකින්න කොහොමද? ඉතින් ඒ ක්‍රමයේ ත්‍රිලක්ෂණේ දකින්න ඕනේ. ඔය විග්‍රහ කරලා තියෙන පොත්වල සීදිත් ඇටිවල හුඟක් විග්‍රහ කරලා තියෙනවා. සැක නැතුව හොරා ගන්න ඕනේ ධර්මයට විරුද්ධ නැහැ. කැමැති නැත්නම් ඒක දුකයි ඒ නිසා ඒක හරයක් නැහැ කියන අදහස ධර්මයට එකඟයි. ඒක නිවන් මාර්ගයට හිතාම ආසන්න බව පේනවා පැහැදිලිව විමර්ශනය කරගෙන යනකොට. නිවන් දකින්න පුළුවන් තියා බව පේනවා. ඒ නිසා ඒ මාර්ගය අනුගමනය කරනකොට පැහැදිලිව නිවන් දකින්න. මේක තේරුම් ගන්න. කාම ප්‍රඥා තියෙන පටිච්ච සමුප්පාදයේ එන නාම රූප ධර්ම විග්‍රහ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේවා අපව විග්‍රහ කියනවා. ඔය පොතේ හතර විග්‍රහ කරලා තියෙනවා නාම රූප පිළිබඳව ඔය පොත බලනකොට මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර තියෙනවා. නාම රූප මොනවද? කොයි ආකාරයෙන් නාම රූප කියන්නේ? නාම රූප විවිධාකාරයි. ඒ ඔක්කොම විග්‍රහ වෙලා තියෙනවා. දැන් අපි පුවක් කියලා වචනයක් කියනවා. පොදුවේ වචනයක් කිව්වා. ඔක්කොම පුවක් තමයි. තුරු ගොලෑ ගෙඩියක් පුවක්. පැයිච්ච ගෙඩියක් පුවක්. මඩේ දාපු ගෙඩියක් පුවක්. සිංහල පුවක්, රට පුවක් කියලා තව එකක් තියෙනවා ඒකත් පුවක්මයි. ලේතරි පුවක් කියලා තියෙනවා ඒකත් පුවක් වර්ගයක්. නැව් පුවක් කියලා තියෙනවා කටේ දාලා හපන්න බෑ ගල් ගෙඩිය වගේ જાතිය. ඒකත් පුවක්මයි. විඩකන පුවක් ගෙඩියක් ගේනවා. කෙනෙකුට කියනවා. අර බලහින් විද්‍යාවේ උරුතුරු ගුලෑ ගෙඩියක් නැතිලා කියලා දෙනවා. මොකද අප මේ ගෙනාවේ. පුවක් නේද මේ? පුවක් දෙනවද? නෑ කියන්නේ. ඒක පුවක් තමයි. හැබැයි විඩක් කන පුවක් ගෙඩියක් ගේන්න කිව්වම පුවක් කිව්ව බලියට පුවක් ගෙනහලා හරියන්නේ නෑ. ඒකට ගැලපෙන જાතිය ගෙඩියක් ගෙනත් දෙන්න. කුණු වෙච්ච පුවක් ගෙඩියක් ගෙනත් දෙනවා. ඒක මොකක්ද? ඒක විඩක් කන බුලයි මේ කුණු වෙලා. මර කිව්ව පුවක් ගෙඩියක් ගෙනත් දෙන්න. ඒක පුවක්ද නැද්ද? පුවක් නම් තමයි. ඉල්ලුවේ පුවක් නේ ඕ පුවක්. හරියයි. මෙන්න මේ විදිහට තැනට ඔබිනේ දේ බලන්න ඕනේ. පෙටි පුවක් කියලා වර්ගයක් තියෙනවා. බේට කරගන්න. ඒකට පැහිච්ච නෙවෙයි ගන්න. ගොලයක් පුවක් හයි වීගෙන එනකොට කපලා වේලලා ඒව තමයි ඒ කරගන්න. පෙටි පුවක් කියලා මම කරුණ කරගෙන තියෙනවා. දැන් හරියයි. ඒ නිසා තැනට ඔබින විදිහට මේ වචනේ දාන්න ඕනේ ඒක ගන්නකොට. ඒක උපමාවක්. මෙන්න මේකේ නාම රූප කිව්වහම මේ විඥාන පත්‍ය නාම රූපං කියනකොට ප්‍රවෘත්ති චිත්තාවලියක් හටගැනීමේ පටිච්චසමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒ විඥානයේ නාම රූප එක ක්‍රමයක්. යම් කිසි පටිසන්ධි විඥානයක් වශයෙන් පටිසන්ධිය ලැබලා විඥානයක් ගන්ධබ්බේක වශයෙන් රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංස්කාරෙන්තරෝ විඥානික ගමනක් හිතීමක් වැඩිවීමක් චුතියක් නොකිරීම කියන බුද්ධ දේශනාව තේරුම් ගන්න ඕනේ. එහෙනම් ගන්ධබ්බයලා යනවා මිසක් විඥානික සනී යන්න බෑ ගවකට ඉන්න තැනකින් ඇවිල්ලා විඥානයක් කරනවා නම් රූපය සමගමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම විලාමයි විඥානයක් ක්‍රියාත්මක වීම දකින්න හම්බෙන්නේ. ඒතර මේ විඥානයක් නාම රූපයක් ගොඩනගන්න මෞපදේට ගියට පස්සේ මෞපදේ හැදෙනවා නාම රූපය. විඥාන පත්‍ය නාම රූපං කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී උදාහරණ පෙන්නනවා. ආනන්ද විඥානීය මෞපසල වැස්සොත් වැටේ නැත්නම් නාම රූපයක් මව ගැබේ හට ගන්නවා. ඒ තව අර්ථයක්. ඒකත් නාම රූප වර්ගය. නොහේතම් පන්තික නෑ ස්වාමීනි කියලා උත්තරයක් දෙනවා. විඥානීය මෞපසල ඇතුළු හට ගන්නවා. එහෙම නම් හට ගන්නවා. මෞපසල ඔක්කාන්ති වෙලා මෞපසේ ඉවත්ව ගියොත් මෞපසේ නාම රූප වැඩෙනවද කියලා. නොහේතම් පන්තික උත්තර නෑ ස්වාමීනි එහෙම වෙන්නේ නෑ නේ කියලා. මේ නිසා කියනවා විඥාන පත්‍ය නාම රූපං කියලා උත්තරයක් දෙනවා විග්‍රහ කරලා. ඒ තව ක්‍රමයක්. ඕක පටලවන්න බෑ ප්‍රවෘත්ති විඥාන ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදේ චිත්ත වීතිය හටගන්න විඥානය. ඒකේ නාම රූප වල. මේ සියල්ලම පටිච්චසමුප්පාද වෙනකොට ඒ තැනදී නාම රූප තේරුම් ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් අල උපාදාය රූප රූපකේ එතනක විග්‍රහ වෙනවා. ඕකම හරිනේ සියලු නාම රූප එහෙමයි කියලා ගන්න බෑ. තව තැන් වල පෙන්නනවා. නාමයෙන් රූපේ වෙන් කරන්න බෑ කියලා. උදාහරණයක් පෙන්නනවා. කොරාට ගමන් කරන්න බෑ ඇස් පේනවා. කනට ඇස් පේන්නේ නැහැ ගමන් කරන්න විදියක්. කනාගේ කරවල කොරා නැග්ගට පස්සේ කොරා පාර පෙන්නනවා. කනා ගමන් කරනවා. මෙහෙම අටුවාවල උපමාවක් පෙන්නලා කියනවා මෙන්න මේ වගේ නාමයයි රූපයයි දෙක ගමන් කරන්නේ එකට විදිය. එකක් නැහැ එකක් පවතින්නේ නැහැ කිය. නැ විඥාන ඊට ඒක වෙන්නකොට වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගේ උපන් රූප කියලා.
නාම රූප විග්‍රහය තව තැනක වෙන්නේ. ඕක අතෙන්ද පටලවන්න ගියෝ. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. රූපේ නාමයෙන් වෙන් කරන්න බෑ කිව්වොත්. කතා පිළියක් යන්න මැරෙන්නේ. දැන් තියෙනවද වේදනා සංඥා සංකාර විඥාන එතන කියලා? නෑ වලන්න. රූපේ නැද්ද? වලකඳ තියෙන්නේ. වෙන්ුනේ නැද්ද? වෙන් කළ වෙන්නවා. නෑ කියන්නේ. එන වෙන් කළ වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා බුද්ධහ එකකින් හටගත්ත උපාදාය රූපේ රූප මේ දෙක වෙන් කරන්න බෑ කිව්වොත් එහෙම. මේ ලෝකේ එක රූප වස්තුවක් නිකන් තියෙන බලන නාමයෙන් තොර. නැමෙ හැම එකකටම හිත තියෙන්නේ. ගස්කල් වලට හිත තියෙන්නේ. පොළොවට හිත තියෙන්නේ. ලී જાති වලට ඕන මේසෙට පුටුවට හිත තියෙන්නේ. ඒ රූප තියනවා නාම තියෙන්නේ බෑද? වෙනවද ඒක? දැන් මේවා තේරුම් ඒ නාම රූප මොකක්ද? සතර මහා භූතය යම් කිසි ශක්තියකට ගොනු වෙලා යම් නම්මිතාවයකට නැමිලා හිටපුවාම ඔන්න ඒ නම්මිතාවයට නාම කියනවා. ඒතර නාම ඒකයි. ඒ නම්මිතාවයට අනුකූලව සතර මහා භූතයන්ගේ ඔප්නැඟුනේ යමද ඒක රූප කියනවා. ඒ නම්මිතාවයේ තියෙන තාක්කල් තමයි රූපේ ඒ ආකාරයෙන් නැමිලා තියෙන්නේ. ඒ නම්මිතාවයේ තියෙන ඉවත් කළොත් ඒ රූපේ ඒ ආකාරයෙන් තියෙන පිළිදැන. අන්න අයින් කරන්න බැරි නාම රූප දෙක. ඒ නාම රූප වෙන මාංශය. නාම රූප කියනවා විවිධාකාරයි. විඥානීය නාම රූපය බැහැගන්න තව ක්‍රමයක්. ඒ මොකද්ද? ජීවත් වෙලා ඉන්න මිනිස්සෙක් යම් කිසි සංකාරයක් ගොඩනගලා. එයා යම් කිසි පුරුදු කරගන්න. ගති ලක්ෂණයක් හදා ගන්නවා. මත්පැන් නොබීපු මිනිස්සෙක්. තරුණ වයසේ නිකන් මත්පැන් නොබී ඉඳලා ඉන්න මිනිසයාට හිත තියෙනවා. බොණ්ඩ පටන් ගත්තොත් මත්පැන් වලට හුරු වුණොත් ටිකෙන් ටික කාලයක් යනකොට මත්පැන් බොන්න ලොකු ආසාවක් ඒ හිතේ හටගන්නවා. නොබී ඉඳ බැරි කමකුත් වෙනවා හරි අසහනයක් වෙනවා. දැන් ඉතලා හිත තිබුණා නමුත් මත්පැන් බොන හිත තිබුණේ. දැන් ඒ හිතට ආගන්තුක වන්නා උපක්ලේශයක් විතරක් මත්පැන් බොන හිතක් හැදිලා. අන්න සංකාරපත්‍ය විඥාන කියලා හටගත්ත තව ක්‍රමයක්. මත්පැන් වීමට හටගත්ත විඥානි දැන් තියෙනවා. ඉතලා තුනේ හිතන්න පුළුවන් විඥානි තිබුණා. ඒකේ මත්පැන් බොන ඕනේ කියනවා බලා හොරුසක් තිබුණේ නේ. මත්පැන් වීම නැඹුරු වෙච්ච හිතක් තිබුණේ. මෙන්න හිත විඥානය පාටපත් වුණා සංකාර මුල් කරගෙන. මේකට කියනවා ප්‍රවෘත්ති පරිච්ඡේද ක්‍රියාවලිය. අන්න ඒකේ වැහ ගන්නවා නාම රූපය. විඥානයේ නාම රූපය වැහ ගන්න. මත්පැන් බීමට හටගත හිතක් තිවිච්ච නිසා ඉස්සෙලා බැහැපු නැතිව දැන් ඒ හිතේ වහිනවා. ක්ලබ් එක තියෙන දැන බීමත්කම සම්බන්ධ යාළුවෝ අවශ්‍ය කරන බයිට් එක බෝතලේ ඒවැ වාට වර්ණ වර්ග හොඳ එක නරක එක වැඩිපුරමත් වෙන එක විවිධාකාර දැන් අධ්‍යක්ෂකම් වලින් පහලා තියෙනවා. ඉතින් යන්න ක්ලබ් එකට අහවල් එකට නෑ යන්න බෑ. මොකද උන් කසිපු මාක්ෂිය කරනවා. ඒක හොඳ නෑ. හොඳ ඒවා ගන්න යන අහවල් එකට. දැන් මොකේද බහලා තියෙන නාම රූපේ. ක්ලබ් එකේ නාම රූපේ බහගෙන තිබුණා හිතේ. අර මත්පැන් බොන්න ඉස්සෙල්ලා තෝ හිත තිබුණාද? ඔවා වහිනවා. නෑ. ඉදා හිටපු යාළුවෝ දැන් හිටපු යාළුවෝ කවුද? දැන් හිතේ වැහගෙන ඉන්න අලුත් යාළුවෝ කට්ටිය. තනියෙන් නම් බෑ. අහල් එකයි වුණා හරි ජොලි හොඳට සින්දු කියනවා. හොඳ බජාව දාන්න පුළුවන්, අලුත් රෝල ගහන්න පුළුවන්. උන් දෙන්න තල්ල ගන්න. දැන් දෙන්නේගේ රූප හිතේ වැහගෙන. අන්න විඥානේ නාම රූප වහින්නේ. දැන් ඒක වෙනවා කියලා. මේ ඔය ආකාරයේ විඥාන පත්‍ය නාම රූපන් කියන එක තනින් තනට ගන්න ඕනේ. ප්‍රතිසන්දීදී එක විදිහ, ප්‍රවෘත්ති ක්‍රියාවලියේ තව විදිහ. ඔය විදිහට දකින්න ඕනේ. ද්‍රව්‍ය වස්තු වල නාම රූප එක විදිහ. අනේක දකින්න ඕනේ. ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාතපත් වෙන පත්‍ය. තව ක්‍රමයක්. ඔක්කාන්තින මොහොතේ බලට ගන්ධබ්බය යනකොට නාම රූපේ නාම රූපෙට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේකින් එක සම්බන්ධ වෙලා. ඒ නාම රූපය මොකක්ද? කලලයේ කියන නමයි. කලලයේ කියන නම දාලා හිටන් හදාපු දෙන හැරගත්ත හතර මහා භූතයන්ගේ රූපය දෙකේ තියෙන නාම රූපයක් තියෙනවා බලයි. ඒ නාම රූපේද අර ගන්ධබ්බයගේ තිබුණා වූ නාමයයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමයයි. සතර මහා භූතයන්ගේ හැරගත්ත සූක්ෂම කයයි. ඒ නාම රූප දෙක ගිහිල්ලා අර කලලේ නැවති නාම රූපෙට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙනවා. අන්න ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සහජාතපත් පත්‍ය කියලා කිව්වේ එතන. ඉතින් මෙයාගේ නාම රූප විවිධ ආකාරයි. මෙයා වටලවා ගත්තාම දකින්න බෑ. මේ නාම රූප තේරුම් ගන්න සැන්ඩෝගේ විදිහට දකින්න ඕනේ. එහෙම දැකලා පරිච්ඡේදපාදී තෝරගන්න.
පටිසන්ධිය එකක්, ඔක්කාන්තිය එකක්. පටිසන්ධිකනේ ඒ විදිහට නෙවෙයි යන්නේ. පටිසන්ධිකනේ විපාකාභ්‍යාකතාන කලත්තාජ රූපාන කම්මපත්තේන පතේ තව ක්‍රමයක්. කර්මජ රූප දහ එතන හටගත්ත විපාක විඥානයි. ඒ දෙක එතනපත් වෙන්නේ. පටිසන්ධි මොහොතේ. ඔක්කාන්තිකනේ නාම රූප අඤ්ඤවඤ්ඤ වශයෙන් කිරීමපත් වෙන්නේ. ඔබ දෙක. පටිසන්ධි මොහොතේදී නාම රූප සම්බන්ධයෙන් කතා කරන්නේ. විපාක අභ්‍යාකතන කලත්තාද කර්මජ රූප. අව්‍යාකෘත විඥානයි. ওই දෙක සම්බන්ධ වෙනවා කියලා බෙදෙනවා. පටිසන්ධි අවස්ථාවේ. ඔක්කාන්ති අවස්ථාවේ සම්බන්ධයෙන් නාම රූප. ඒ කියන්නේ සත්‍යය ගොඩනගිලා ඉවරයි. සංජාතිකය. එයා තමයි ඔක්කාන්තිය කියන්නේ. ಜಾති සංජාති වෙනකොට ಜಾති වෙනකොට පටිසන්ධි ලැබලා ඉවරයි. සංජාති වෙනකොට ගන්ධාභ්‍ය හැදිලා ඉවරයි. ඔක්කාන්ති වෙනකොට ගන්ධාභ්‍ය කියලා ඔක්කාන්ති වෙනවා ඔක්කාන්ති අවස්ථාව බඩි. ඉතින් බලන පටිසන්ධි වෙනවා කියලා කාද හදාගත්ත එකක් මිස ධර්මයේ තියෙන එකක් නෙමෙයි. බලන වෙන ඔක්කාන්ති. ගන්ධබ්බා ඔක්කාන්ති හොන්ති. ගන්ධාභ්‍ය ඔක්කාන්ති වෙනවා. එහෙමයි පෙන්නන්නේ. බලන පටිසන්ධියක් වෙනවා කියලා බුදුහාම පෙන්නපු කිසිම ධර්මයක් නෑ. විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා පස්සේ හදාගත්ත අටුවාචාරින් වහන්සේලාගේ අදහස. ඉතින් නාම රූප විග්‍රහය ඔය ක්‍රමයට තේරුම් ගන්න